පින්නතුනි අද ධර්ම දේශනාව මේ ප්‍රාර්ථනාව සම්බන්ධව සිදු කරන දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව. පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හොඳද නැද්ද කියන කාරණාව ත්‍රිපිටකයට අනුව සාකච්ඡා කිරීමකුයි මේ ධර්ම දේශනා මාලාවෙන් කෙරෙන්නේ. එhmenan මීට කලින් දේශනා දෙකක් මේ සම්බන්ධයෙන් සිදු කරන්නට යෙදුණා. විශේෂයෙන් අපි අන්තිම දේශනාවේ සාකච්ඡා කළා අංගුත්තර නිකායේ එක සූත්‍රයක අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පිළිබඳව කරුණු හතරක් පැහැදිලි කරලා තියෙනවා. එක දුක්ඛා පටිපදා ගන්ධා විඥා. දෙක දුක්ඛා පටිපදා කිප්පා විඥා. තුන්වෙනි එක සුඛා පටිපදා ගන්ධා විඥා. හතරවෙනි එක සුඛා පටිපදා කිප්පා විඥා. සුඛා පටිපදා දුක්ඛා විඥා. නිවන සොයාගෙන යන ගමනේ මූලික කාරණාව ප්‍රතිපදාවත් දුකයි. අවබෝධය ලැබීමත් දුකයි. දුක්ඛා පටිපදා ගන්ධා විඥා. සමහර අය එහෙම තමයි අවබෝධය කියන්නේ. ඊටාම දුකසී. අවබෝධයත් දුකයි, ප්‍රතිපදාවත් දුකයි, අභිඥාවත් දුකයි. තව කෙනෙක් ඉන්නවා දුක්ඛා පටිපදා. පටිපදාව දුකයි. කිප්පා විඥා. අභිඥාව සැපසහිතයි. තව කෙනෙක් ඉන්නවා සුඛා පටිපදා. ප්‍රතිපදාව සැපයි. ගන්ධා විඥා. අභිඥාව දුකයි. තව කෙනෙක් ඉන්නවා සුඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව සැපයි. අභිඥාවත් සැපයි. එයා තමයි ශ්‍රේෂ්ඨම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි මේ කාරණාවට දෙවැනි කාරණාවට උදාහරණ තමයි සාකච්ඡා කරමින් හිටියේ පහුගිය දේශනාව නිමා වෙනකොට. ඒ මහා සීව තෙරුන් වහන්සේගේ උදාහරණය. මහා සීව තෙරුන් වහන්සේට වීරිය වැඩි. සමාධිය ප්‍රමාණයට තියෙන වීරිය වැඩි වෙලා. ඒ හින්දා රහත් බව ලැබෙන්නේ අවුරුදු 30ක්ම. යම් වෙලාවක දෙවියෙක් උන්වහන්සේට සමච්චලයක් කළා. සක්මන කෙරවලේ දෙවියෙක් අඬනවා. ස්වාමීන් වහන්සේ හොව කවුද උතන අඬන්නේ කියලා. ස්වාමීනි මම එක්තරා දෙවියෙක්. මොකද අඬන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ඇඬුවහම රහත් වෙයිද කියලා හිතුණා. ඒක තමයි සමච්චලේ. ඇයි එහෙම සමච්චල් කෙරුවේ? මහා සීව තෙරුන් වහන්සේටත් ඇඬුණා. අවුරුදු 30ක් වීරිය වඩනවා මෙච්චර. මට බැරිද මේ ජීවිතෙන් රහත් වෙන්න කියලා ඇඬුණා. ආන්ගේ ඇඬිච්ච එකටයි සමච්චල් කරන්න ආවේ. ආන්ගේ සමච්චලයත් එක්ක හිතේ වීරිය ටිකක් පහු බැහැලා තිබුණා. නමුත් උන්වහන්සේ උත්සාහය අතහැරියේ නෑ. සක්මනේ ඉදිරියට වැඩම කළා. කමටහණින්ම ආපහු හැරිලා පියවර දෙකක් තුනක් තියෙනකොට සෞඛ්‍යලිස් නැසුණා. මොකද අර කනස්සල්ල සමච්චලේ නිසා වීරිය අඩු වෙලා තිබුණා. ඒ වෙලාවේ වීරියයි සමාධියයි සම වුණා. වීරිය ප්‍රඥාවයි සමාධියයි සම වුණා. එතකොට ඒ වීරිය වැඩි වෙලා තිබිච්ච වීරිය සමාධියත් එක්ක සම වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක් හරි වැඩි වුණොත් අරහත්ත්වය ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකෙන් එකක් වැඩි වුණොත් ඒත් අරහත්ත්වය ලැබෙන්නේ නැහැ. ඊළඟට මෙතන තවත් සඳහන් කරනවා මේ වීරියට තවත් කරුණු. මේ වීරිය වැඩි කියලා අපි කියහම දැන් අපේ ඇයිට හිතනවාද මේ අපෙත් වීරිය වැඩි කියලා. එහෙනම් අපිත් වීරිය අඩු කරයි වාගේ කියලා. අපිත් අඩු කෙරුවොත් නම් සමාධිය නැත්තම් රහත් බව අපිටත් හම්බ වෙයි කියලා. එහෙමනම් හීනකින්වත් හිතන්න එපා. මේ කියන්නේ කොහොම වීරියක් ගැනද? 30 අවුරුද්දක් කකුල් දෙකවත් හොදන්න නැතුව වඩාපු වීරියක් ගැනයි මේ කතා කරන්නේ. අපට එහෙම වීරියක් වැඩෙන්න තියා හිතන්නවත් බෑ. ඒ හින්දා අපේ වීරිය වැඩි කියලා එහෙම හිතන්න එපා කවුරුවත්. ඊළඟට පින්නතේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අපි
අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගතනතුරනේ තිබුණේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. නමුත් රහත් බව වෙනුවෙන් අන්තිමට කොච්චර දුක් විඳද? මාස 8ක් සක්මන්ම කළා. ඒ කියන්නේ හිතන වෙලාවට රෑ දවල් දෙකේම 8 මාසයක් නිදාගත්තේ නැහැ. වාඩි වුණා. සඳහන් කරනවා ඒත් කොන්ද ඇල කෙරුවේ නැහැ. අංශක 90ට වගේ කොන්ද තියෙන්න වාඩි වෙන්නේ. 8 මාසයක්ම නිදි මරාගෙන රෑ දවල් දෙකේම සක්මන් කරනවා කියන කාරණාව අපිට හිතා ගන්නවත් පුළුවන්. එහෙම වීර්යය. අපි මුගලන් මහරහතන් වහන්සේ මහ මුගලන් තෙරුන් වහන්සේ 7 දවසක් සක්මන් කළා. රෑ දවල් දෙකේම 7 දවසක් එක දිගටම සක්මන් කළා. රහත් වෙන්න. මේ අපි වගේ ටිකක් පින් කරපු අයද මේ? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ. පාරමිතා පුරලා. මහ මුගලන් තෙරුන් වහන්සේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා ඉන්න අය තමයි මෙච්චර වීර්ය වඩන්නේ රහත් වෙන්නේ. එහෙම හිතනකොට අපිට හිතෙන්නේ නැද්ද අපේ සසරින් මිදීම තව කොච්චර ඈත වෙන්නේ නැද්ද කියලා? ඒකයි මම කිව්වේ අපේ වීර්ය වැඩි කියලා කවුරුවත් අඩු කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. 7 දවසක් සක්මන් කරනකොට මුගලන් මහරහතන් වහන්සේට නිදි මතක් ආවා. 7 දවසක්ම රැ ලියනකන් ඇහැරිලා නිකනුත් නැහැ සක්මන්මයි. ආන් ඒ වෙලාවේ සක්මල කෙරවලේ වාඩි වෙලා නිදි කිරා වැටෙන්න උනා. බුදුරජාණන් වහන්සේ දැක්කා භාග්‍යතුන් වහන්සේ මොහොතේ මෙතන පහළ වුණා. අනේ මොග්ගල්ලාන 7 දවසක්ම නිදි මරුවා නේද? ටිකක් සැතපීලා විවේකයක් ගන්න මොග්ගල්ලාන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇති කියලා හිතෙනවද? නෑ. විවේක ගන්න නම් කීවේ නෑ, නිදා ගන්න නම් කීවේ දේශනා කළේම නෑ. නිදිමත නැති කරගන්න ක්‍රම 7ක් දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩියා. නිදා ගන්න නෙමෙයි කීවේ. නිදිමත නැති කරන ක්‍රම 7ක් දේශනා කළා. අපි වෙනතුන අහලා තියෙනව නේද නිදිමත නැති කරගන්න ක්‍රම ටික? අපිටත් පොතපත පාඩම් කරනකොට නිදිමත එන්න පුළුවන්. භාවනා කරනකොට නිදිමත එන්න පුළුවන්. සමහර අයට බුදුන් වදිනකොට නිින්ද යනවා. එහෙම නිදිමත එන්නත් පුළුවන්. එහෙම නිදිමතක් ආවොත් නිදිමත නැති කරගන්න ක්‍රම 7ක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. දැනගන්න එක ඔබටත් වටී කියලා හිතෙන නිසා කෙටියෙන් කාරණාව සිහිපත් කරගෙන අපි ධර්ම කාරණාව විස්තර කරමු. නිදිමතක් ආවොත් නිදිමත නැති කරන්න පාවිච්චි කරන පළවෙනි ක්‍රමය. භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා මොග්ගල්ලාන යමක් සිහි කරමින් වසන කල්හි ඔබට නිදිමතක් ආවොත් එය සිහි කරන එක අත්හැරලා දාන්න. යම් දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට නිදිමත එනවා නම් ඒක ගැන කල්පනා කරන එක අත්හැරලා දාන්න. එතකොට ඒ නිදිමත නිකම්ම නැතුව යන්නේ ඒකේ හේතුවක් වෙනවා. දෙවෙනි කාරණාව ඒ නිදිමත එහෙම කරනකොට නැති වෙන්නේ නැත්තම් සඳහන් කරනවා ධර්මයේ සිහි කරන්ට ඒව ගැන කල්පනා කරන්ට විමසන්ට පටන් ගන්න. ධර්මයේ සිහි කරන්ට විමසන්ට කල්පනා කරන්ට පටන් ගන්න. මොග්ගල්ලාන එසේ කරමින් වෙසෙන කල්හි ඔබේ නිදිමත නැති වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව දේශනා කරනවා මොග්ගල්ලාන එසේ කරන කල්හි ඔබේ නිදිමත දුරු නොවී නම් අසා ඇති පුහුණු කර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ජායනා කරන්න. අහලා පුරුදු කරලා තියෙන බණ දහම් විස්තර සහිතව සජ්ජායනා කරන්න. එතකොට නිදිමත නැතුව යයි. හතරවෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලාන එයින්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්තම් කන් දෙක අල්ලා මේ අතට ඇදීම කරන්න. බණ දහම් සජ්ජායනා කරනකොට නිදිමත නැති වුනේ නැත්තම් කන් දෙකෙන් අල්ලා එහාට මෙහාට ඇද ගන්න කිව්වා. එතකොට නිදිමත නැති වෙන්න පුළුවන්.
පස්වෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලාන. එයින්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්තම් ඇල්දියෙන් ඇස් දෙමා පිරිමැද වටපිට ලෝකයේ දෙස බලන්න. ඇල් වතුරෙන් ඇස් දෙක තෙමාගෙන ඇස් පිරිමැදලා වටපිට බලන්න. එතකොට නිදිමත නැතුව එයි. හයවෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලාන. එයින්ද ඔබේ නිදිමත නැති වෙන්නේ නැත්තම් ආලෝක සංඥා සිත්හි ඇති කරගන්න. ආලෝක සංඥා වඩන්න. ඒකෙන් නිදිමත නැතුව යන්න පුළුවන්. දහවල් යන හැඟීම ඇති කරගනුව දවාලෙහිමින් රාත්‍රියේ ආලෝක සංඥාව ඇති කරගන්න. දවල්ට යම්සේ එළියයිද මහගණ කරවල ගැන දකින්න නැතුව දවල් ඉර පායලා තියෙනකොට තිබ්බ එළිය මෙනෙහි කරලා ඒ වගේ බලන්න හදන්න. ආලෝක සංඥාවක් ඇති කරගන්න. එතකොට නිදිමත නැතුව යයි. හත්වෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලාන එසේ කිරීමෙන්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්තම් ඇතුළතම තබා ගන්නා ලද චක්ෂුරාදී ඉන්ද්‍රියන් ඇතුව පිටතට නොයවූ සිත් ඇතුව සක්මන් කරන්න. හිත පිටතට යන්න දෙන්න මේපා. හිත එහෙම්මම තියාගෙන සක්මන් කරන්න. එතකොට නිදිමත නැති වෙයි. ඒිනුත් බැරි නම් මොග්ගල්ලාන ටිකක් විවේකීව දකුණු වැලේට හැරිලා පැයක් පමණ සැතපෙන්න. කරුණු 7ක් දේශනා කරලා ඒත් බැරි නම් ටිකක් සැතපෙන්න දේශනා කළා මිසක් මොග්ගල්ලාන 7 දවසක් නිදි මරුවනේ ටිකක් සැතපෙන්න කියලා කීවේ නම් නෑ මේ සංසාරේ නිදියලා කවදාවත් ගොඩ යන්නේ බැරි වෙන හින්දා. ඊළඟට පින්නතුනි අපි සඳහන් කරමින් හිටියේ මේ මුගලන් තෙරුන් වහන්සේ 7 දිනක්ම සක්මන් කෙරුවා. අනුරුද්ධ තෙරුන් වහන්සේ මාස 8ක් සක්මන අදිෂ්ඨාන කළා. ඊළඟට මේ පළමු සූත්‍රයේ මෙතන සඳහන් කරනවා සාරිපුත්ත පටිපදා සූත්‍රය, මොග්ගල්ලාන පටිපදා සූත්‍රය හා සාරිපුත්ත පටිපදා සූත්‍රය කියලා සූත්‍ර දෙකක් සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍රවල පළවෙනි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද ඔබ රහත් උනේ කියලා. ක්‍රම හතර මතකයිනේ. මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද රහත් උනේ කියලා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් රහතන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ සඳහන් කරලා උත්තරයක් දෙනවා. එවත්නි මේ හතර ප්‍රතිපදා අතරින් යම් ප්‍රතිපදාවක් දුක් සහිතද වහවහ අවබෝධය ලැබෙනවද අන්න ඒ ප්‍රතිපදාවෙන් මම කෙලෙසුන්ගෙන් මිදුණා. යම් ප්‍රතිපදාවක් දුක් සහිතද දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා. ආන්ගේ ප්‍රතිපදාවෙන් තමයි මම අවබෝධය ලැබුණේ සසරින් මිදුනේ කෙලෙසුන්ගෙන් මිදුනේ කියලා. අට කතාවේ සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගයේ සැප සහිතයි. යටතුන් මාර්ගයේ සැප සහිතයි කියලා කියහම සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ මාර්ගයන් සැප සහිතවම උන්වහන්සේට ලැබුණා. ඊළඟ කාරණාව යටතුන් මාර්ගයේ ඊටාම සැප සහිතයි. අරහත් මාර්ගයේ දුක් සහිතව වහවහ අවබෝධය ලැබලා තියෙනවා. දුක් රහිතව වහවහ අවබෝධය ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරන්නේ අංගුත්තර සත්තක නිපාතේ පචලායන කියන සූත්‍රයේ. අට කතාවේ සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගය සැප සහිතයි. අරහත් මාර්ගයේ දුක් සහිත අවබෝධය ලැබලා තියෙන කියලා. සරියුත් මහ තෙරුන්ගෙන් මේ ප්‍රශ්නේ අහනවා. උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒකට. එවත්නි මේ හතර ප්‍රතිපදාවන් අතුරින් යම් ප්‍රතිපදාවක් සැප සහිතද වහවහ අවබෝධය ලබනවද අන්න ඒ ක්‍රමයෙන් මම කෙලෙසුන්ගෙන් මිදුණා. ප්‍රතිපදාව සැප සහිතද වහවහ අවබෝධය ලැබෙනවද මම කෙලෙසුන්ගෙන් මිදුනේ ආන් ඒ ක්‍රමයටයි කියලා සරියුත් මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා.
අට කතාවේ සඳහන් කරනවා ධර්මසේනාධිපතින් වහන්සේගේ පහළ තුන් මාර්ගයේම සැප සහිතයි කල්ගත වී ප්‍රතිපදාව ලැබීමක් තියෙන්නේ. අරහත් මාර්ගය සැප සහිතයි වහවහ අවබෝධය ලැබුණා කියලා. පින්නතේ මේ පිළිබඳව තොරතුරු මේ සූත්‍රවල තියෙන්නේ ඊටාම කෙටියෙන්. බොහොම ටිකයි මේ සූත්‍රවල මේවා විස්තර කරලා තියෙන්නේ. ඒ හින්දා කරුණු කාරණා ඒ අට කතාවල් වල කොයි ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවද කියන කරුණ හොයාගෙනම අවබෝධ කරගන්න එක හරි වටිනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැන් මේ සූත්‍රවල කෙටියෙන් සඳහන් කරලා තිබුණට බුද්ධ දේශනාව කොච්චර දිගද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කෙටි නෑ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දාන ගෙදරකට වැඩම කරලා දානේ වළඳලා මිනිසුන්ට දේශනා කරන ධර්ම දේශනාව දීඝනිකායයි මජ්ක්‍ධිම නිකායයි දෙකම තරම් දිගයි කියලා කියනවා. එක බණ. දීඝනිකායයි මජ්ක්‍ධිම නිකායයි දෙකම තරම් දිගයි මදක් ධර්ම දේශනාව දික් කරලා කෙරුවොත්. දීඝනිකාය එතකොට කොච්චර ප්‍රමාණයක්ද? සඳහන් කරනවා දීඝනිකායේ ප්‍රමාණය මෙතන විස්තර කරලා තියෙනවා. දීඝනිකායේ බණවර විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරනවා. නිකායන් දෙක අතර ඒ තරම් දිග ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. සංයුක්ත නිකාය අංගුත්තර නිකාය දෙක තරම් දීර්ඝයි කියලා සඳහන් කරනවා. හැන්දෑවට මිනිසුන්ට කරන ධර්ම දේශනාව. හවස බණ අහන්න එන කට්ටියට කරන දේශනාව. සංයුක්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම වාගේ දිගයි. මෙතන සඳහන් කරනවා දීඝ නිකායේ බණවර 80යි. මජ්ක්‍ධිම නිකායේ බණවර 64යි. එතකොට මේ දෙකේම බණවර ප්‍රමාණය කොච්චරද? බණවර 144ක් වෙනවා. එතකොට දානේ වළඳලා ඉවර වෙලා මිනිස්සුන්ට කරන ධර්ම දේශනාව බණවර 144ක්. මොනතරම් දිගයිද? මේ බණවරකට අකුරු කීයක් තියෙනවද? එක බණවරකට පාලි අකුරු 8000යි. එතකොට එවන් බණවර 144ක් දානේ වළඳලා ඉවර වෙලා කරන දේශනාව. බුද්ධ දේශනාව දිගයි. දැන් එතකොට අපිට හිතෙන්න පුළුවන් නේ අනික් මිනිස්සුන්ට අනික් වැඩක් කරගන්න ආහාර ගන්න ඉඩ තිබ්බේ නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරුවේ ඒගොල්ලෝ ආහාර ගත්තට පස්සේ. අපි වගේ හදිස්සියට භාග්‍යතුන් වහන්සේ වැඩියේ නැහැ. විශේෂයෙන් දානේ උයන පිරිස, වළං හොදන පිරිස අපි වගේ භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස අමතක කළේ නැහැ. මේ දානෙට වැඩියෙන්ම මහන්සි වෙච්ච පිරිසනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බණ අහන්න එනකම්ම භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන්නේ නැහැ. අනික අද මේ gedara ධර්ම දේශනාව පටන් ගත්තාම මෙහාට කොච්චර එකතු වෙනවද? දෙවියෝ කොච්චර එයිද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන්ගේ දන්න නිසා ඒ gedara ඉඩ මදි නම් බුදුරජාණන් වහන්සේ පාත්‍රෙත් තරම් නැගිටලා වඩිනවා. හැබැයි මිනිස්සු දන්නවා බුදුරජාණන් වහන්සේ අපිත් එක තරහ වෙලාද යන්නේ. ඒ ගිහිල්ලා හොඳට ඉඩ තියෙන වැව් පිටියක වෙන්න පුළුවන්, වෙල් පිටියක වෙන්න පුළුවන් ගහක් යට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මිනිස්සු වැඩ ඉවර වෙලා වේලියට අතෙන්ට යනවා. දාස් ගානක්ද ලක්ෂ ගානක්ද ඉන්නේ ඕන තරම් දෙනාට වාඩි වෙලා බණ අහන්න ඉඩ තියෙන තැනකට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ සිරිතක්. හිර වෙලා ඇහිරිලා අමාරුවෙන් බණ අහන්න මිනිසුන්ට ඉඩ තිබ්බේ නැහැ. ඊළඟට මේ හවසට කරන දේශනාව බණවර 220ක්. දානයක් ඉවර වෙලා කරන දේශනාව බණවර 144ක්. හවසට මිනිසුන්ට කරන දේශනාව බණවර 220ක්. ඒ බණවර 220ක් කියලා සඳහන් කරාම සංයුත්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම තරම් දිගයි කියලා සඳහන් කරන්න තියෙන්නේ ඒකයි. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා සංයුක්ත නිකාය බණවර 100යි අංගුත්තර නිකාය බණවර 120යි. එතකොට තමයි 220ක් හැදෙන්නේ. මේ බුද්ධ දේශනාවේ දීර්ඝ බවත් ඒක අපි වෙනුවෙන් කෙටි කරලා තියෙන බවත් හොඳට පැහැදිලි වෙනවා
කරණීය මෙත්ත සූත්‍රය. මම හිතන්නේ අපේ පින්නතුන් ඔක්කොටම කරණීය මෙත්ත සූත්‍රය පාඩම්. ගාථා කීයද තියෙන්නේ? 10යි. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගාථා 10යි. ඒ වුණාට දන්නවද මේ සූත්‍රය කොච්චර දිගද කියලා? කරණීය මෙත්ත සූත්‍රයේ බණවර 220ක්. මුළු සූත්‍රයේ දිග බණවර 220ක්. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන අකුරු ප්‍රමාණය අකුරු 17,60,000. කරණීය මෙත්ත සූත්‍රයේ අකුරු. නමුත් අපිට පේන්න තියෙන සූත්‍රය එච්චර ලොකුද? දැන් තේරෙනවද බුද්ධ දේශනාව මොනතරම් කෙටි කරලාද කියලා? එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අද ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ තාම කුඩා සාරාංශයක්. සාරාංශයේ තියෙන්නේ පොත් 57ක ලියලා තියෙන්නේ සාරාංශය. හැබැයි ඕක බුදුරජාණන් වහන්සේ සාරාංශ කළේ. වෙන කෙනෙක් ඔය පොතත් සාරාංශ කරනවා නම් අපි ආන්ගේ තව කෙනෙක් සාරාංශ කරපු පොතක් කියවුවොත් අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන් වෙයිද? එයත් සාරාංශ කරලා තියෙන්නේ මේකිනුත් ටිකක් අයින් කරලානේ. ආන්ගේ අයින් කරපු වචන ටික ඇතුලේ ඔබේ නිවනට අදාළ කාරණාව අයින් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඔය නිර්මල බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මේ ලෝකේ කෝටි කීයක් ජීවත් වෙනවද? ඒ කෝටි ගානම නිවන් දකින්න ධර්ම කාරණා ටික ඔක්කොම අන්තර්ගතයි. හැබැයි අපි සාරාංශ කරන්න ගත්තොත් කෝටි ගානක නිවන එළියට යනවා. අංගේ ත්‍රිපිටකයේ කියවනවා නම් බුද්ධ ජයන්ති මුද්‍රණයේ විතරක්ම කියවන්න. එහෙම නැත්නම් අපිට පැටලෙන්න සිද්ධ වෙනවා පස්සේ. ඒ කාරණාවත් මතක තියාගන්න. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයි තරම් දීර්ඝද මොන තරම් කෙටි කරලා තියෙනවද? හැබැයි ඒක හරියටම අවබෝධ කරගන්න කිව්වා. ඒ හරියටම අවබෝධ කරනවා කියන කාරණාව හොඳටම බණ අහන්න කිව්වා. හොඳටම බණ අහන හැටි පැහැදිලි කරලා තියෙන්නේ සෝතානුදත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද හොඳට බණ අහනවා කියලා කියන්නේ? ආකාර 5කට අනුව බණ අහන්න ඕනේ. ඉතින් එතකොට හිතෙනවා අපි මේ බණ අහනවාද කියලා. ආකාර 5කින් බණ අහන්න කිව්වා. මොකක්ද ආකාර 5? සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨිය සුප්පටිවිද්දා. මේ ආකාර 5න් හරියටම ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කරන්නේ. ඒකෙන් ලැබෙන ලාභයක් තියෙනවා. ඒ ලාභය මේ ලෝකෙ කෙනෙකුට හිතා ගන්න බැරි ලාභයක්. අපිට ඒක නොලැබුණේ ඇයි? අපි තාම එහෙම බණ ඇහුවේ නැද්ද කොහෙද? සුතා හොඳින් අහන්න. ඒකයි සුතා කිය හොඳට අහන්න. දතා මතක තියාගන්න. ධාරණය කරන්න, දරන්න අහපුදී. වචසා ಪರಿචිතා කියලා කිව්වේ වචනයෙන් වචනය උච්චාරණය කරන්න කිව්වා. වචනයෙන් වචනය උච්චාරණය කර හොඳට අවබෝධ කරගන්න කිව්වා. දිට්ඨියා සුප්පටි විද්දා. වචනයෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ. තමන් අහන ධර්මයේ වචනෙන් වචනේ තේරුම දැනගන්න කිව්වා. ආන් එහෙම තේරුම දැනගන්නකොට ඒ පියවරේදී මේක තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙමනම් මුල් කාරණා තුනේදී කියන විදිහට pāli භාෂාව පිළිබඳව අවබෝධයකුත් තියෙන්න ඕනේ හරියටම බණ අහනවා. ඉතින් එතකොට අපිට හිතෙන්නේ නැද්ද අපි අවාසනාවන්තයි කියලා? ඇයි අවාසනාවන්ත? අපි pāli දන්නේ නැහැ. එතකොට අපි pāli ඉගෙන ගත්තේ නැහැ. ඇයි pāli ඉගෙන ගන්නේ නැත්තේ? ඇයි pāli ඉගෙන ගත්තේ නැත්තේ කියලා අහුවොත් උත්තරයක් හම්බ වෙනවා සමහර කෙනෙකුගෙන් අමාරුයි කියලා. pāli භාෂාව අමාරු හින්දා ඉගෙන ගත්තේ නැහැ. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා? ගණන් හදන්න අමාරු නැද්ද කියලා? ඒවත් අමාරුයි. සිංහලත් අමාරුයි. ගණන් අසමත් වුණොත් දෙවෙනි පාරත් ලියලා තුන්වෙනි පාරත් ලියලා සමත් කරගන්නවා. ඉංග්‍රීසි අසමත් වුණොත් දෙවෙනි පාරත් ලියලා තුන්වෙනි පාරත් ලියලා සමත් කරගන්නවා. එහෙනම් මේ දෙකත් අමාරු හින්දායි. එහෙනම් ඉතින් පාලිත් ඉගෙන ගන්න ගියා නම් එහෙම කරන්න
එහෙම කරන්න තිබුණා. සමහර කට්ටිය විභාග ලියලා ප්‍රතිඵල එනකන් ජපන් භාෂාව ඉගෙන ගන්න. මාස 3කින් ඉගෙන ගන්නවා. කොරියන් භාෂාව, ප්‍රංශ භාෂාව, අරාබි භාෂාව ඉගෙනගෙන මාස 3කින් ඉගෙනගෙන පිට රටක් යනවා. ඉතින් ඒකට අපි තේරෙන්නේ නැද්ද අපි මේ ආත්ම වංචාවක් කරගන්නේ කියලා. පාලි අමාරුයි කියලා. බලහම පාලි විතරයි අමාරු, අනික ඔක්කොම ලේසියිද කොහෙද? හැබැයි ඉතින් වැරදිලා තියෙන තරම් තේරෙන්නේ මේ වෙලාවට. ලංකාව ගැන සඳහන් කරාම අද ලංකාවේ මිත්‍යා දෘෂ්ටි කොච්චර පුදුමාකාර අවාසනාවන්ත රටක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. අහිංසක සදහැවත් වූ ධර්මකාරණාව තෝරගන්න ඉගෙන ගත්තේ නැති හින්දා වැඩියෙන්ම යන්නේ මොකක් පස්සෙන්ද? වැඩියෙන්ම යන්නේ මිත්‍යා දෘෂ්ටිය පස්සේ. මොකක්ද අන්තිමට උරුම? සැකනේ අවීචිය විතරයි. කොයි තරම් භයානකද? හරිම සිවුම්. ඔබ වුණත් ඇදිලා යන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෙක්වත් හොයාගෙන නිවැරදි සද්ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට අවීචිය උරුම වෙන්න තියෙන ඉඩකඩ මේ ජීවිතෙන්න දොර ඇරිලා තියෙන්නේ. ඇයි මේ පහර දීගෙන යන්නේ මොකේටද? භාග්‍යතුන් වහන්සේගේ ජින චක්‍රයට. එක වචන මාත්‍රයක් වෙනස් කෙරුවොත් ඇලපිල්ලක්වත් මේ ධර්මයෙන් වෙනස් කරනවා නම් යම් කෙනෙක් ඔහුට අවීචිය දොර ඇරෙන බව රහසක් නෑ. එහෙනම් මේ තරම් මිත්‍යා දෘෂ්ටියෙන් භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරන්න ගියහම මොන තරම් අසීරුතාවයකටපත් වෙයිද? පෞගිය දවසක ඊපස්සේ කියහම අවසිද්ධ වෙන්නත් පුළුවන් අපිට. එක පුද්ගලයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වැඩම කළේ ගංජා පාවිච්චි කරලා කියලා. වචන මාත්‍රේ මදිද නිරේට යන්නේ. ඒගොල්ලෝ කියන දේවල්. ඒ වගේ දේවල් ඉස්මතුලින් පිළිගන්න රටක් නෙවෙයි. ඒ හින්දා හරියටම මේ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් එහෙම නැත්නම් සත්පුරුෂයෙක් හොයලා ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් අපිට කොච්චර වරදිද? ආන් ඒ හින්දා ධර්මයේ අධර්මයේ මනාව තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. අවසාන කාරණාව මනසානුපෙක්කිතා විදර්ශනා ඥාන වලට හරව ගන්න. ධර්මයේ මනාව අහලා පස්සේ තමන්ගේ භාෂාවිනුත් තේරුම් අරගෙන මේක විදර්ශනා ඥාන වලට හරව ගන්න ඕනේ. එහෙම සඳහන් කළේ ඇයි? තමන්ට කොයිතරම් කෙලෙස් තියෙනවද මේ ධර්ම කාරණාව තමන්ගේ කොතනටද බලපාන්නේ? මංගාව කෙලෙස් කොච්චර තියෙනවද? මගේ කොතන තියෙන කෙලෙස් වලටද ධර්ම කාරණාවෙන් පහර දීලා මොන කෙලෙස්ද කොයි කෙලෙස්ද විනාශ කරන්න ඉස්සරලාම කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තමන්ට තියෙන්න ඕනේ. ආන් ඒ කෙලෙස් තියෙනවද? මොන කෙලෙස් වලටද මේ ධර්ම කාරණාව බලපාන්නේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ ධර්ම කාරණාව කොහොමද යොදාගන්නේ ජීවිතේට? කෙලෙස් නැතිකරන්න හැකියාව තියෙන්නේ කොයි ආකාරයෙන්ද මේ ධර්ම කාරණාව තුලින් කියන කාරණාවත් මනාව නිවැරදි කරගන්න. මව්පියෝ, ඥාතීන්, මිත්‍රයන් මේ ගාව කොයි විදිහේ කෙලෙස් තියෙනවද? කොයි කෙලෙස් වල ඒ අය ගැටිලා ඉන්නවද? ආන්ගේ කාරණාව හොයලා, පෙන්නලා, තේරුම් කරලා, පැහැදිලි කරලා දීලා ඒ අය ඒකෙන් මුදවා ගන්න පුළුවන් හැකියාවක් උපදවා ගන්නත් ඇති කර ගන්නත් ඕනේ. මේ ආදී වශයෙන් ඒ ගැන අවබෝධ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ධර්මයේ හරියටම ශ්‍රවණය කෙරුවොත් මේ කරුණු මනාව අවබෝධ වෙනවා, මනාව වැටහෙනවා. අන්න ඒ නිසා මේ ධර්ම කාරණාව ගැන වෙනම හිතලා ප්‍රඥාවෙන් විඳ නිරන්තරයෙන් අවබෝධ කරමින් ප්‍රඥාවෙන්ම ධර්ම කාරණාව විනිවිද දකින්න ඕනේ කියලා සඳහන් කරන කොයි වගේද අතැඹුලක්සේ මේ ධර්ම කාරණාව හාත්පසින් අවබෝධ වෙන්න ඕනේ. කොයි පැත්තෙන් ධර්ම කාරණාව දිහා බැලුවත් ධර්ම කාරණාවත් වැටහෙනවා. මේ ධර්ම කාරණාවට අනුව මගේ ජීවිතේ මෙච්චර අඩුපාඩු තියෙනව නේද කියන එකත්
Tamanටම පේන්න පටන් ගන්නවා. එතකොට තමයි Tamanගේ කෙලෙස් කොතන තියෙන කෙලෙස් වලටද මේ ධර්ම කාරණාවෙන් පහර එල්ල වෙන්නේ කියලා අවබෝධ වෙනවා. පින්නතනි මෙන්න මේ සූත්‍රය ගැන අපි කතා කරමින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඕනෑම කෙනෙක් එහෙම මේ ධර්ම කාරණාව අවබෝධ කරගන්නවා නම් සෝතානුදත සූත්‍රයේ සඳහන් කරන විදිහටම ඒගොල්ලන්ට මොන තරම් ලාභයක් ලැබෙනවද මෙලවත් පරලොවත් ඒ ලාභේ සීමාව කියන්නේ බැරි තරම්. නමුත් මේ මුලින්ම දේශනා කළේ කාටද? ඒකේ තේරුම නැත්තම් කොයි විදිහටද කියන කාරණාව හරියටම අවබෝධ කරගන්න කියලා දේශනා කළා. අතීත තෙරවරු මේට අනුව කටයුතු කරලා අරහත්ත්වයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ හරියටම බණ අහන්න කියපු විදිහටම බණ අහලා අරහත්ත්වයටපත් වුණා. අපේ ශාසනයේ වැඩි පිරිසක් රහත් උනේ භාවනා කරලා නෙමෙයි. ඒක අවබෝධයෙන්ම කියන්න පුළුවන්. ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන විදිහටම කියන්න පුළුවන්. මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් රහත් උනේ භාවනා කරලා නෙමෙයි බණ අහලා. හැබැයි ඒ කොයි විදිහටද? සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා කියන ආකාර පහෙන් මනාව සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණ මනාව අවබෝධ කරලා මනාව වටහාගෙන මනාව තේරුම් අරගත්තු පුජ්‍යලයා ජීවිතේ හරි සතුටින් ධර්මයේ දරනවා. ඊළඟට පින්වතුනි මේ විදිහට මේ ප්‍රතිපදා හතර ගැන කෙටියෙන් සාකච්ඡා කරලා කරුණු කාරණා මේ වෙලාවේ අපි සඳහන් කරමු. බොහොම කෙටියෙන් නැත්නම් බොහොම ගැඹුරට සාකච්ඡා කරන්න තියෙනවා. මේ නිසාම තමයි අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්න අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා ප්‍රාර්ථනා කරාම කිසිම දුකක් කරදරයක් කම්කටොල්ලක් නැතුව ප්‍රතිපදාවට බාධාවක් නැතුව මේ නිර්වාණය අවබෝධ කරගන්න හරි පහසුයි. එහෙනම් නිවන් අවබෝධ කරනවා කියන එක හරි දුක් සහිතයි කියන කාරණාවක් නෑ. ඊටාම සැපසේ නිවන අවබෝධ කරන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. හැම කල්හිම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කිරීම සැප කැමති කෙනෙකුට ඊටාම සුදුසුයි. හැම කල්හිම සුවපත් වෙන්නම ප්‍රාර්ථනා කරන්න ඕනේ පින් කරලා. අපි කවුරුවත් කැමති නැන්නේ දුක් සහිතව ලෙඩ සහිතව ඉන්නේ. ඒ හින්දා නිවන් දක්නා ජාති දක්වාම හැම කල්හිම සුවපත් වේවා, සුවසේම ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඊටාම වටිනවා. ඒකට ඒ ප්‍රාර්ථනා එහෙම කරාම ඒව විපාක දෙනවද කියන කාරණාව වෙනම ධර්මයේ පැහැදිලි කරනවා. අපි කරන ප්‍රාර්ථනාව ඒ විදිහටම අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා මනාව ප්‍රාර්ථනාවක් හරි වටිනවා. කොයි විදිහටද නිවන් මාර්ගට යන්න ඕනි? ඒ කාරණාවේ විදිහටම විපාක දෙනවා. මම් පිංකම් කර ප්‍රාර්ථනා කරන විදිහටම විපාක දෙනවා. නමුත් සමහර කෙනෙක් සඳහන් කරනවා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක දුක් සහිතයි. ඒක සසර දික් වෙන ක්‍රමයක් කියලා. ත්‍රිපිටකේ පුරාම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද? අපි පින්නතුනේ මතකද මහා පදුම දේවිය පිළිබඳව කාරණාව. මහා පදුම දේවිය ප්‍රාර්ථනා කළා. බොහොම දුප්පත් කුලයක ඉපදිලා සිටු පවුලක ඇල්හේනක් තමයි මුර කරන්න ලැබුණේ. එක දවසක් ඇල්හේනිය ඇවිදලා ඇල් කරල් ටිකක් කඩාගෙන ඇවිල්ලා විලඳ බැද්දා. විලඳ බැද ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩ පාති වඩිනවා. ඒ කල්පනා කළා මට හොඳ අවස්ථාවක් උදා වෙලා. දුප්පත් මට දෙන්න දෙයක් තියෙනකොට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්නකොට දෙන්න දෙයක් නැහැ. අද නම් භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්නවා. පූජා කරන්න විලඳක් තියෙනවා. විලඳ ටික අරගෙන ගිහිල්ලා ගණන් කරලා විලඳ යට 500ක් අර පාත්‍රයෙන් තිබ්බා.
මොහොතකට කලින් විල ළඟට ගියපු වෙලාවේ ලොකු නෙළුම් මලක් තිබුණ විලේ. ඒක කඩාගෙන ඇවිල්ලා තිබ්බා. විලඳට 500ක් පාත්‍රය ඇතුලෙන් තියලා නෙළුම් මල පුබුදු කරලා නෙළුම් මලෙන් පාත්‍රේ කට වැහුවා. පාත්‍රේ කට වහලා බුදුරජාණන් වහන්සේ ගාව දන ගහගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විලඳ පූජා කරපු පිණින් මම අද විලඳ 500ක් පූජා කළා. මට කවදාවත් මව් කුසක ඉපදෙන්න නොලැබේවා. අම්මා කෙනෙකුගේ කුසේ ඉපදෙන්නම එපා කියලා ප්‍රාර්ථනා කරුවා. මොකද මව් කුසේ උපදින එක තරම්ම දුක්ඛදායකයි. අපි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ ටිකක් විස්තර කරලා තිනවා ජාතිපි දුක්ඛා වෙන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි. ඒ නිසා මම කවදාවත් අම්මගේ කුසේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරුවා. විලඳ 500ක් පූජා කළානේ. ස්වාමීනි මම නිවන් දක්නා ජාති දක්වා උපදින භවයක් ගානේ දුක් නැතුව ඉපදෙන්න ඕනේ. මට විලඳ පූජාවේ පිණින් මම පෘථුවියටම අධිපති රජෙකුගේ අග්‍රමහේෂිකාව වේවා. මව් කුසක උපදින්න එපා. පෘථුවියට අධිපති රජෙකුගේ අග්‍රමහේෂිකාව වේවා. ඔහු සමග විවාහ වෙච්ච ජීවිතේ මට දරුවෝ 500ක් ලැබේවා. නෙළුම් මල පූජා කරපු පිණින් මම පය තියෙන තැන නෙළුම් මල් පිපේවා. මට ලැබෙන දරුවෝ 500 දෙනාම ඔබ වහන්සේ වගේම සසරින් කෙරවල දකිත්වා. ප්‍රාර්ථනා ටික එහෙම කළා. තව ප්‍රාර්ථනාවක් කළා. කිසිම මිනිස්සෙකුට නැති අග්‍ර සම්පන්න රූපයක් මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාවෙන් පස්සේ ජීවිතෙන් මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉඳලා අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට කැලෑවේ උන්වහන්සේ පාරමිතා පුරන විල ළඟ විලේ ලොකු නෙළුමක් තිබ්බා. හැමදාම නාන්න ගියාම අනික් නෙළුම් පිපිලා තියෙනවා මේක පිපෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කඩලා ගත්තා මොකද කියලා බලන්න. අරගෙන මල දිහා බලනකොට මල පිපුණා. මල පිපිලා බලනවා මල ඇතුලේ දැරියක් කියනවා. ධාරක ප්‍රේමය අවදි වුණා ඇයගෙනල්ලා හැදුවා. තරුණ වියට එන්නේ පුදුමාකාර ලස්සනයි මනුෂ්‍ය රූපේ ඉක්ම යන ලස්සනක් ලැබෙන්න කියවනේ. යන්තම් ඇවිදින්න පටන් ගත්ත දා ඉඳලා මහ පොළොවේ පය තියෙන තැන නෙළුම් පිටිනවා. අර ප්‍රාර්ථනාව. කැලේ ඇවිදින වැද්දෙක් දැක්කම මේ ලස්සන තරුණිය දැන් වැඩි වියට ඇවිල්ලා. වැද්ද ඇය ගැන හොඳට බැලුවා තාපසතුමාගේ දුව වෙන්දයි කියලා හිතලා රජුරවන්ට ගිහිල්ලා කිව්වා. රජුරවන්ගේ 16000ක් බිසෝරු පෙන්නලා කිව්වා වැද්ද කොහෙද කාන්තාව දැකලා තියෙන්නේ? උඹ ඔය කියන කාන්තාව මේ ඇයි තරම් ලස්සනද කියලා. වැද්ද කියනවා මේගොල්ලෝ ඇය ගාවින්වත් තියන්න බෑ. රජුරුත් ගිහිල්ලා බැලුවා. ඇත්තටම සුන්දරයි. හිතා ගන්න බැරි තරම් ලස්සනයි. තාපසතුමාගෙන් අවසර අරගෙන එක් කරගෙන ආවා. ඒ රජුරුත් එක ජීවත් වෙනකොට ඇයට දරුවෝ 500ක් ලැබුණා. හැබැයි අවුරුදු 7 වෙනකොට දරුවෝ 500ම ගිහි ගෙදරින් ගිහිල්ලා දරුවෝ 500 දෙනාම පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වුණා. මට දරුවෝ 500ක් ලැබේවා. ඒ සියලුම දරුවෝ ඔබ වහන්සේ වගේ නිවන කරා වැඩම කරත්වා කියලා සඳහන් කළා. ඇය මේ ප්‍රාර්ථනාව සහිතව මේ පූජාව කළා. පසේ බුදුරජාණන් වහන්සේ විලඳ අරගෙන වඩිනකොට ගොපල්ලෝ ටිකක් හම්බුණා. මේ කුඹුර ගාවම ඉන්න අය. ගොපළු දරුවෝ ඇහුවා ස්වාමීනි දානෙ ලැබුණාද? දානෙ ලැබුණා. කවුද ස්වාමීනි දානෙ දුන්නේ? අර ඇල්හේන බලාගෙන තරුණිය තමයි අද විලඳ දන් දුන්නේ. ස්වාමීනි ඇය දන් දීලා මොකවත් ප්‍රාර්ථනා කළාද? ඇය කරපු ප්‍රාර්ථනා ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ මේ දරුවන්ට කිව්වා. ඒගොල්ලෝ යම් දේවල් බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි ඇයට දරුවෝ 500ක් ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේට මේ පූජාවල් කරපු අපි ඇගේ දරුවෝ වෙලා ඉපදේවා කියලා. එතන ගොපළු දරුවෝ 500ක් හිටියා. ඒ ගොපළු දරුවෝ තමයි ඇගේ දරුවෝ වෙන්නේ. ඒගොල්ලෝ තමයි පසේ බුදු වෙන්නේ. ප්‍රාර්ථනා. හැබැයි මේ කවුද? මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ශාසනයේ උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේගේ සංසාර ගමනේ තවත් එක අවස්ථාවක්. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ ළඟ එතුමිය සසරින් එතර වුණා. මේ ප්‍රාර්ථනාව අලාපු හැටි. එහෙනම් ඔබ කැමති විදිහට ඔබටත් පුළුවන් ප්‍රාර්ථනා කරන්න. අනේ හින්දා හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනාවක් කරගන්න එක
හරි වටිනවා. කැමති නම් කරගන්නත් පුළුවන්. අකමැති නම් නොකර ඉන්නත් පුළුවන්. නමුත් ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද කියන එකයි මේ දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්නේ දීර්ඝ කාරණාවක්. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා කියලා සඳහන් කරන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.